අපේ ජීවිතයේ වචන හරි වැදගත්. ඒකට හේතුව දවසක ගණන් දීමක් තිබෙනවා ඔබගේ ජීවිතයේ වචන ගැන. ඔබගේ මුදල් ගැන ගණන් දීමක් තිබෙනවා. ඔබගේ වචන ගැන ගණන් දීමක් තිබෙනවා. ඔබගේ ජීවිතයේ හැම ක්‍රියාවක් ගැනම ගණන් දීමක් තිබෙනවා. මතේ පොතේ කියන ඔබ කතා කරන හැම වචනයක් ගැන හොයන කරනවා. ගණන් දීමක් තිබෙනවා. හalleluya. එනිසා අපි පරිස්සම් වෙන්න ඕනේ මොනවා ගැනද? වචන ගැන පරිස්සම් වෙන්න. සුදාතන මානසික ක්‍රියා කරන්න බෑ සමහර අය තුලේ. ඒක හේතුව. ඔබේ ජීවිතේ ක්‍රියාවන් ඒ වගේ ඔබගේ ජීවිතේ වචන නිසා. මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන්නේ වචනය තුලේ. යුනිවර්ස් කියන වචනේ යුනිවර්ස් කියන වචනේ තේරුම තමයි යුනි කියලා කියන්නේ ග්‍රීක අනුව තනි එක කියන එක. වර්ස් කියලා කියන වගන්තිය. දැන් මේ මුළු විශ්වයම පවතින එක තනි වගන්තියක. දෙවියන් වහන්සේගේ. මේ ඔබ දකින මුළු ලෝකයම ක්‍රියාත්මක වෙන වචනය තුලින්. දෙවියන් වහන්සේ ප්‍රකාශ කළා. අදරත් දේවල් නැවෙනවා. අදරත් ආලෝකයේ වේවා කියවෙන්නේ මොකද දකින්නේ? අදරත් අලුත් සෞර ග්‍රහ මණ්ඩල නැවෙමින් පවතින එක නවතින්නේ නැහැ. ඒක දෙවනස්සේ මම හරි බයයි මේ දෙවනස්සේ දැක්ක ඊරේ අපේ මාළඟට ආවා. කතා කරා කියලා එකපාරට කියනවා මට හරි බයයි. මොකද දෙවනස්සේ කතා කරන God seldomly speaks. උන්වහන්සේ වාචාලයක් නෙමෙයි. උන්වහන්සේ හරි කතා කරන්නේ. උන්වහන්සේ වැඩිපුර කතා කරන්නේ. ඇයි ඒක? උන්වහන්සේ කතා කරොත් ඒ දේ ප්‍රකාශ වෙනවා. උන්වහන්සේ පුටුව කිව්වොත් පුටු ප්‍රකාශ වෙනවා දිගටම. ඒක තමයි අලුත් ග්‍රහ ලෝක හොයාගන්න. ඒ වගේ නේද? කවදාවත් හොයලා ඉවර කරන්න බෑ සත්‍ය මාළු අලුත් මාළු හොයාගන්න. ඇයි මේ මැවිල්ලේ ක්‍රියාවේ තාම සිදු වෙනවා. උන්වහන්සේගේ වචනය කරුණ කොටගෙන. මිනිස්යාට අමතක වෙනවා මිනිස්යා විශේෂ වෙන්නේ ඇයි? මිනිස්යා විශේෂ වෙනවා මැවිල්ලේ ඇයි? ඔව් මිනිස්යා සාධුපු විදිය. ඒ සාධුපු විදියේ විශේෂත්වය තමයි මිනිස්යාට මොකක්ද තිබුණේ? කතා කිරීමේ හැකියාව. මිනිස්සු කතා කරනවා. මම කියන්නේ සතුනුත් එකිනෙකාව නේද සම්නිවේදනය කරනවා. ඊට වඩා වෙනස් මිනිස්සුන්ට කතා කිරීමේ හැකියාව තිබෙනවා. හරි වැදගත්. ඔබේ වචන හරිම වැදගත්. එනිස ඔබ වචන ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේ වචනේ අපිට බොහෝ අනුතුරු ඇතිවෙන්න කරන වචනය ගැන. සමහරක් වරිස්සරවල කියනවා දැනසික 16 ලංකාවට යනකොට ඔබ දෙනවා ඉන්ස්ට්‍රක්ෂන්ස්. ඔබ දෙනවා ඔබේ මුළු මෙහෙය ගැනම පැමිණීමේ මුළු සංචාරය ගැනම ලියලා දෙනවා. ඔබ එක එල්ලේමක් තමයි ඔබ එයාපෝට් එකෙන් ගේනකොට ඒ ගේන මිනිස්සයා ඔහුව නවාතැන් පොළ වෙත ගෙන යන කම්ම ඔහුට කතා කිරීම තමයි. ඔබ එක එල්ලේම තමයි මාත් එක්ක කතා කරන්න එපා කියන්නේ. ඒ වගේම ඔහු රැස්වීම් ශාලාවට ගෙන වෙලාවෙත් ඔහුව රැගෙන කෙනාගේ එක එල්ලේම තමයි මාත් එක්ක කතා කරන්නේ. හරි වැදගත් ඔබගේ වචන ගැන. අපේ නෝනා කියන්නේ නේද? එයා කතා කරන වචන 7යි මම කතා කරන 25. වචනය හරි වැදගත්. අපි කොහොමද කතා කරන්න ඕනේ? අපේ කතන්දර වෙනස් වෙන්න ඕනේ. අපේ වචන වෙනස් වෙන්න කොහොමද? මේ වචනේ මොනවද මේ ගැන කියන්නේ? මේක හේතුව මම ඇහිලා දෙනවා මේ තරුණයන් අතර යන්නද අපේ මේ තවනදාරි ප්‍රසිද්ධයි. ඔබ දන්නවද අපි සල්ලි හම්බ කරන ක්‍රමය තමයි කුණුවරප කියන්නේ. YouTube වල. සල්ලි හම්බ කරන ක්‍රමය මොකද්ද? YouTube එකේ කුණුවරප කියන්නේ කුණුවරප පෙන්වන්නේ. අද සමාජයේ කුණු වෙලා. අපි හරි පරිස්සම් වෙන ලෝකයට
අපි බලපෑමක් කරන පිළිසුන් වහන්සේ අපිව කැඳවලා තිබෙන්නේ. නමුත් ලෝකයෙන් ඉඳ දෙන්න එපා ඔබේ ජීවිතයට. තමයි ඔබව නේද අපවිත්‍ර කරන්නේ. හරිද? මම මතකයි මම ගියා යනකොට ඉස්සර පවර් හවුස් එකට පාස් රෝඩ් එකේ පාස්ටර් කෙනෙක්ගේ පුත්‍රයෙක් හරි හොඳ මිනිස්සෙක් උසේවි කරන්නේ. ඔහු අහගෙන ඉන්නවා වීඩියෝ එකක් බලන් ඉන්නවා what the joke රසල් කියලා ඉන්දියානු උච්චාරණය හොඳටම ඉන්දියන් කාරෙන් දන්නේ. ඉන්දියන්? ඔව්. එයා ඉන්දියන් කියන්නේ? ඔව්. ඉන්දියානු ඉංග්‍රීසි භාෂාව උච්චාරණය කරන ඒ විදිහට ඒ ඇක්සන්ට් එකේම. අයව නිකන් බැලුවා කුණුහරුප පුතා. කුණුහරුප ඩබල් මීනින් චා. ඔයාලා හරි ප්‍රසිද්ධයි. හරි ප්‍රසිද්ධයි. මම දන්නේ මේ මිනිස්සු කෙවල් වල කොහොමද කතා කරන්නේ? මේ භාෂාව මම හිතන්නේ ඒ දේවල් ගෙදර ළමයි කනෝන් එක මොකක්ද කතා කරන්නේ මට තේරෙන්නේ නැහැ. මම අරුතු ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද එකක් බැලුවා. දැන් ඩීනෝ බ්ලොක් එකේ නම් වක් තියෙනවා. නමුත් දැන් ඩීනෝ බ්ලොක් එකේ සමහරක් තනියම කරනවා කුණුහරුප. ඕක කියන කුණුහරුප. ලිංගික දේවල් කුණුහරුප. දැන් ඒවා නිකන් කුණු වෙලා තියෙන්නේ. දැන් මගේ ප්‍රශ්නය තමයි ඔබ කිතුණුවෙක් නම් ඔබට පුළුවන්ද මේවා විඳින්න? මේවා භුක්ති විඳින්න ඔබට මට හැකියාව තිබෙනවද? චාන්ත? හරි වැදගත්. මේවා විඳින්නේ හැකියාව අපිට තියෙනවා. අපි මේක ගැන කල්පනා කරන්න ඕනේ. මම හිතන්නේ අපි පරිස්සම් වෙන්න ඕන මේවා වලින්. ඒකට හේතුව තමයි ඔබේ කන් දෙකෙන් ඔබ ඇතුළට දාගන්න දේ. ඔබේ හදවතේ තියෙන ප්‍රවේශ මාර්ග මොනවද? ඇස් දෙක, කන් දෙක. ඔබේ හදවතේ තියෙන ප්‍රවේශ මාර්ගය තමයි ඇස් දෙක සහ කන් දෙක. ඔබ බලන දේ සහ ඔබ අහන දේ. ඔබ බලන දේ සහ අහන දේ කොහෙටද ගෙනියන්න යන්නේ? ඔබේ හදවතට. ඔබගේ මනස තැන්පත් වෙනවා. නේ? ඊට පස්සේ ටිකක් කල් ගියා මොකද වෙන්නේ? රසල් එනවා කොහෙන්ද? කෙවින් තුලේ. කොහෙන්ද? ප්‍රදීප් තුලේ. දන්නේම නැතුව. නේ? හරි පරිස්සම් වෙන්න ඕනේ. වාගේ නෝනයි ඔයයි ළමයාටයි විඳින්න බැරි කිසිම දෙයක් එකට ඉඳලා මම හිතන්නේ ඒක සුදුසු නෑ. ප්‍රදීපට, මනාල්ට, මලිට, රයාන්ට, නන්දනට එකල ඉඳලා බලන්න බැරි කිසිම දෙයක් සුදුසු නෑ. ඒක සුදුසු නෑ. ඉගෙන ඔබ බක්සාර කියලා මම කියනවා. හරි පරිස්සම් කරන්න ඕනේ. මෙතන යේසුස් වහන්සේව තමයි බිහි වෙන්නේ. ඔබ තුල යේසුස් වහන්සේ තමයි බිහි වෙන්නේ. නේද? ඔබ තුල යේසුස් වහන්සේ තමයි බිහි වෙන්න ඕනේ. පුතා තුල කවුද බිහි වෙන්න ඕනේ? යේසුස් වහන්සේ. අය පරිස්සම් කරන්න. මම මට කට්ටිය හිනානවා මම මොකද හිනාගන්නේ කියලා. නෑ හොඳ දේවල් තියෙනවා. අපි හොඳ දේ සහ හැමදේම තෝරා බේරා ගැනීම හැකියාව තියෙනවා. ආමෙන්. දැන් අපේ ගෙදර ලොකු ලොකු දෝනි කන්නේ YouTube එකේ කවුද ඉන්නවා එයා කියන විදියට. කවුද එයාගේ නම? තෙසා. අම්මලා මොකද තෙසාරා කියන්නේ? තෙසාරා කියන විදියට ඔයා කන්නේ කිව්වොත් නේද? ඔයාට ඒක ගුණේ එන්නේ නැහැ තෙසාරාට සල්ලි වැටෙනවා. එයා මාකටිං පාරක් කරන්නේ. එයා ප්‍රොඩක්ට්ස් කියනවා මේක ගන්න අර කීස් එකේ දාන ස්පිච් එක මේවා ගාවත් හොඳයි ඔය කන ඇති පෙන්නනවා නේ.
දැන් අපේ නෝනා කියනවා මහත් වෙන්න ඕන නම් 3 වේල ගන්න කියලා හොඳද? නේද? බත් 3 වේල ගන්න කොහොමද නේ? හොඳ නැගෑදලා යනවා. තෙසාර කියන්නේ බත් කන්න කියලා 3 වේල. තෙසාර කියන්නේ බත් කන්න එපා කියලා. දැන් තෙසාර කියන්නේ කන්නේ කිව්වොත් නේද? අතලගේ පඩි පැකට් වල තමයි රක්ඩු වෙන්නේ. හරි පාරේ මේ තරුණයා හරි පරිස්සමයි. දැන් ජෝයල් මට කියනවා මගේ නම ජෝයල් නෙමෙයි ජූල්. අපර. ඔබතු දැන් මම්බයි වෙලා ජෝයල් කියලා. නම දැම්මේ මමයි අසලයි. ජෝයල් කියලා දැම්ම ඕන ඩියන් කියලා නමක් කරලා අතල ඩියන් කියලා දැම්ම. නේද? දැන් මොකට කියනවා ඇවිල්ලා මේ ඊයේ මගේ නම ජෝයල් නෙමෙයිලු. ඒක 아무දේ ඉතල ජූල් කියලා මට ඇහෙන්නේ. තුම තත්ත්වයක් හරි පරිස්සම් ඔබ කවදාද අනුගමනය කරන්නේ? යේසුස් වහන්සේද තෙස්සරාද? නේ තව මොකක්ද ජෝයල්වා නැත්නම් ජෝයල් කියන එක කනවා. කවුද? එමා වොට්සන්. මම ආරක් නෑ එමා වොට්සන්. කවුද? හරි පරිස්සම් වෙන්න. හැබැයි වෙන්න ඕනේ ඒගොල්ලන් මෙතන ආවම ආදර්ශයක් දකින්න ඕනේ. කෙමින් තුලින් යේසුස් වහන්සේ. මෙතන දාම ප්‍රදීප් තුලින් යේසුස් වහන්සේ. ඒගොල්ලන් රෝල් මොඩල් එක වෙන්න ඕනේ මේ ගුරුවේ ඉන්න අය. හරි වැදගත්. තෝරි තුල යේසුස් වහන්සේ දකින්න ඕනේ අපේ තරුණ ප්‍රජාව. ධනුෂ්ක තුල නේද? යේසුස් වහන්සේ දකින්න ඕනේ අපේ තරුණ ප්‍රජාව ඒගොල්ලන්ට ආශ්‍රය වෙන්න ඕනේ. ධනුෂ්ක අයියා වගේ යේසුස් වහන්සේගේ කරේ දැකලා ඒ වගේ කෙනෙක්. මොකද ඒගොල්ලෝ යේසුස් වහන්සේ දැකලා නැහැ. නමුත් ඒගොල්ලෝ යේසුස් වහන්සේ ප්‍රකාශ වෙනවා අපිට තුලින්. හරි වැදගත්. එහෙම නොවුන ඔබ මම ඔබ අපේ කොටස කළා නැහැ. ඒ හරි වැදගත්. ඔබට අභියෝගයක් තිබෙනවා. ඔබ තුලින් ක්‍රිස්තුස් වහන්සේව ප්‍රකාශ කළා. ඒ සඳහා වැදගත් වෙන ඔබගේ වචන. අපි බලමු වචන ගැන පද දෙකක්. එපිස 5:4. එපිස 5:4. කැතකම්ද මෝඩ කතාද නීච කවටකම්ද යන මේවා නුසුදුසුය. ඒවා නොව තුති කිරීම පවත්වා පාලා. කොහොමද මෙයාගේ මොකද මෝඩ කතා නීච කවටකම් යන මේවා සුදුසු නැත. ඒ වෙනුවට සිතීමේ වචන පවසා. Amen. Pastor, therefore be imitators of God as dear children. But දෙවියන් වහන්සේ අනුගමනය කරන්නේ කොහෙන්ද? කවුද අනුගමනය කරන්නේ? දෙවියන් වහන්සේ. දෙවියන් දැකපු අය කොහොමද? කවුරුද දැකලා නැහැ. කවුද අපි දැකලා තියෙන්නේ? යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ අපි දැකලා නැහැ. නමුත් යේසුස් වහන්සේ තමයි වචනය. යේසුස් වහන්සේ දැන් දකින්න ඕනේ කාතුලින්ද? මාතුලින් ඔබ යේසුස් වහන්සේ දකින්න ඕනේ. මෙතන සේවය කරන අය තුලින් යේසුස් වහන්සේ දකින්න ඕනේ. මෙතන හැම කෙනෙක්ම යේසුස් වහන්සේ ප්‍රකාශ කරන පිණිස කැඳවා තිබෙනවා. ඔබ තුලින් යේසුස් වහන්සේ ප්‍රකාශ වෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් තිබෙනවා. එනිසා ඒක ගැන ඔබ කල්පනා කරන්න. උන්වහන්සේ දෙවියන්ට අනුගමනය කරනවා. ඊට පස්සේ කියනවා and walk in love. ප්‍රේමයෙන් ඔබ ගමන් කරන්න. As Christ also have loved us and given himself for us, an offering and a sacrifice to God for a sweet smelling aroma. යේසුස් වහන්සේ අපිට ප්‍රේම කරා. කොහොමද ප්‍රේමය ප්‍රකාශ කරේ? උන්වහන්සේව දෙනු ලැබුවා. උන්වහන්සේ පූජා කරන පිණිස. offering එකක් ලෙස. for a sweet smelling aroma. උන්වහන්සේ සුවඳක් වුණා. අප උදෙසා. එනිසා කියන but fornication and all uncleanness or covetousness let it not even be named among you as fitting for saints. තුන්වෙනි පදේ කියවන ප්‍රදීප. ප්‍රදීප ළඟට ආවම හොඳයි. ශාකාබාරියන්දෝ රොබෝ ශෙකෙබෙරියාම. ඔබ දෙවියන් වහන්සේගේ සෙනඟ බැවින් කාමිතාචාරය හෝ සියලු ආකාර අශිෂ්ටකම් හෝ
තණ්හාව හෝ ඔබ අතර සඳහන් කිරීමවත් සුදුසු නැත. ආමෙන්. අශිෂ්ටකම්, තණ්හාව, නේද? කාමමිත්‍යාචාරය හතරවෙනි පදේ මොනවාද කියන්නේ? ඒක let it not even be named among you. hallelujah. ඒක හරි වන්දන. ඒක කියන්නේ මොකද්ද? ඔබ අතරේ එහෙම දෙයක් තියෙනවා ඒවත් කියන්න සුදුසු නැහැ. තාම අප අතරේ එහෙම දෙයක් තියෙන්නවත් බෑ. කවුරු හරි එහෙම කිව්වොත් ආපෝ කියලා වැඩක් නැහැ. අප අතරේ ඒක let it not even be named among as fitting for saints. සාන්තුවරන්ට සුදුසු නැහැ. ඕ දෙවියන් වහන්සේ ගරුව මනුස්සය සුදුසු නැහැ. ඒක නුසුදුසුකම. Hallelujah. ඊට පස්සේ බුදුහාමන් කියන්නේ හතරවෙනි පදේ. අශික්කිත මෝඩ කතා හා නීච කවටකම් යන මේවත් සුදුසු නැත. අශික්කිත මෙතන කියන්නේ neither filthiness. ඉතින් කියන්නේ filthiness කියන්නේ මොනවද? කුමාරප. මොනවද? ෆිල් නේද? ජරාවනේ. මොනවද? ඔය දෙනවද අශික්කිත නේ වචනේ. අශීචාරක අශික්කිත. No foolish talking. මෝඩ කතා. ඊට පස්සේ කියන්නේ මොකද? ඒ වෙනුවට ස්තුති දීමේ වචන පවසන්න. Hallelujah. ඔබගේ වචන ගැන ඔබ සැලකිලිමත් වෙන්න. සැලකිලිමත් වෙන්න. ආමෙන්. හරියට. ඒක රසල් බලන්න පුළුවන් කිතුනේ. ටෝනි වාක්‍යයන්. රසල්ල වෙදින්න පුළුවන් දාන්න. මේ පදය අනුව. මේ පදය අනුව වඩ බෑ. හරි කනගාටුදායකයි නේ. හැබැයි රසල් ප්‍රසිද්ධ සමාජකට කිතුණු අතර. ඒක වෙන්න පුළුවන්. කිතුණු අතර ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. ඒනම් පරිස්සම් වෙන්න. ආමෙන්. ඒක තාමත් කියනවා. Which are not fitting but rather giving thanks. ඒවා අපිට සුදුසු නැහැ නමුත් අපි ස්තුතිවන්ත. For this is, you know, that no fornicator, unclean person, no covetous man, who is an idolater, has any inheritance in the kingdom of Christ and of God. මේ දේ තරයේ සිතර ගන්න. කාමීත්‍යාචාරය කරන්නෙකුටවත්, අශිෂ්ට කෙනෙකුටවත්, ලෝභයෙකුටවත්, මෙවැනි රූප වන්දනා කරන්නා වූ කෙනෙකුටවත්, ක්‍රිස්තුස් වහන්සේගේද දෙවියන් වහන්සේගේද රාජ්‍යයේ උරුමයක් නොලැබේ. ආමෙන්. දේව රාජ්‍ය උරුමයක් නැහැ ඔබට. හalleluya. ඔබගේ ගැලවීම ඔබගේ උන්වහන්සේ පැනකලා වූ රාජ්‍යෙම ඔබ ගැලවිලා යන දෙයක්. මේ දේවල්. අනි පරිස්සම් වෙන්න. සුද්ධාත්ම අවශ්‍ය අප තුලින් ජීවනය නිදහස් කරන්න. බාධකේ කවුද? රසල්. බාධකේ කවුද? අපේ දුව ආසයිද මොඩලින් කරා. මම අපිට මොඩලින් කරන්න බෑ. ක්‍රිස්තියානි අපිට සාමාන්‍යයෙන් නිලියක් වෙන්න බෑ. සමහර ක්ෂේත්‍රවල අපිට යන්නේ නඩු නිලිය වෙන්න. දැන් මගේ නෝනා කැමති වෙන්නේ මම නේද? කවුද? මම නළුවෙක් වෙලා නේ. දැන් මේ සල්පුරේ බඳු නළුවනේ. අපිට නළුව වෙන්න නේද? යටත් තියනා එක. මගේ නෝනා කැමතිද ඩාලෙන් මම කවුද? මම නිලියක් අල්ලගෙන නේද? ඔන්නේ මගේ ඩාලෙන් කියලා බදාගත්ත උඩ කැමතිද? කැමතිද? හalleluya. හරි මගේ කැවුවොත් මම කැමතිද කියලා. අතල නිලියක් වුණා මට ලොකු ප්‍රශ්නයක්. ඔයා කැමතිද? කැමති නැහැ? right. ධනුෂ්කෝ කැමතිද? කැමති නැහැ. ප්‍රින්සි කැමතිද මෙයා රණ්ඩුවෙක් වුණා? කැමති නැහැ ප්‍රින්සි. ප්‍රභාවි කැමතිද? ප්‍රභාවි කැමතිද නැහැ අම්මගේ නේ. ලෝක විද්‍යාවේ ඒකද? මිසයිල් ඩිංගා නේ? අවුරුත් කැමති නැහැ. බෑ ඔක් කරන්න. ඒවා අපිට ගැලපෙන්නේ නැහැ. අපේ ඒවට අපිට ඒක කරන්න දෙයක් නැහැ. සමහර අපේ සීමාවන් තියෙනවා මේ ගමන තුල. ඒ සීමාවන් අපිට පනින්න බෑ. ආමෙන්. එයාගේ බලන්න මම ආසම යන්නේ බලන්න ඕනේ. මේ අවුරුදු 20 අවුරුදු මම හිතා බලලා වාසිකේ අවුරුදු 10ක් තුන් දෙනෙක් බැඳලා තුන් දෙනෙක් බැඳලා නේ? අවුරුදු දෙකක් අවුරුදු දෙකකට සැරයක් කතා දෙන්න බෑ. උන් කතාද කියන්නේ මොකද්ද කියලාද? හරි ඉස්සරේ මට තේරෙන්නේ නැහැ. දැන් මම අහනවා සමහර කෙනෙක් මෙයා හරි නියමයි මෙයා හරි මාසයි.
මම ඒගොල්ලන්ගෙන් අහන්නේ අපේ අයගෙන් රයිට් ඔයගොල්ලෝ කැමතිද අම්මයි දැන් හෙට තව තාත්තා කෙනෙක් නෑ. තව ඊළඟ අවුරුද්දේ තාත්තා වෙනුවට වෙන කෙනෙක් ඔයාගේ අම්මා ගෙනාවත් කැමතිද? එහෙම අහන්න ඕනේ අපි. දැන් ළමයි හරි ආසයිනේ දැන් ඕනියන්නේ. ඔය හරි නළු නිලියන් හරි කැමතිද? ඒතර අහන්න ඕනේ දැන් ඔයගොල්ලෝ කැමතිනේ යාට. මෙහෙම වුණොත් ඔබ කැමතිද? හෙට තාත්තා නේද අචලා වෙනුවට මාලා කෙනෙක් ගෙනාවත් කැමතිද? ඒකට ළමයින්ට තේරෙන්නේ මේක අවුල් කියලා. නැත්තම් තේරෙන්නේ නැහැ. නේ කසාදේ වටිනාකම දරුවන්ට තේරෙන්න ඕන. ඕක අපි අවුරුදු 3කට සැරයක් මාරු කරනකොට හොඳද කියලා අහනවා දරුවන්ට තේරෙනවා. ඒක දැනෙන්නේ. එනිස ඔබගේ මම හිතන්නේ නේද ඔබගේ රූප නමස්කාරය වෙනස් වෙන්න ඕනේ. ඔබගේ රෝල් මොඩල්ස් පැත්තක දාන්න යේසුස් වහන්සේ නමම කෙනා. නේද? එතන සරල වචනයක් තියෙනවා අපේ ජීවිතය ගැන. දේව රාජ්‍ය නැති වෙන්න පුළුවන්. However, let no one deceive you with empty words, for because of these things the wrath of God comes upon the sons of disobedience. Therefore, do not be partakers with them. Because let no one deceive you with empty words. මිනිසුන් ඉඩාරින්න එපා. හිස් වචන වලින් ඔබ රවට්ටන්න. ප්‍රලාප වලින් ඔබ රවට්ටන්න මිනිසුන්ට දෙන්න බෑ. දෙවියන් වහන්සේගේ උදවස ඔබ කෙරේ පැමිණෙනවා. Disobedient sons of God. අකීකරු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ. හිතෝදේශ 25:11 කියවන්න බලන්න. ටක්කා කියවන්න ඕන. කලට සුදුසු වචනය හෘදී කර්මාන්තවල තියෙන රන් ජම්බු මෙහි. කාලයට සුදුසු වචන මේ වචනනේ කාලයට සුදුසු වචනේ කතා කිරීම මහා වටිනා වූ දෙයක්. ආමේන්. එතකොට ඔබගේ වචනේ අනුව ඩිස්ක්වොලිෆයි වෙන්නේ. නේද? අභිෂේක් වචන අනුව ඩිස්ක්වොලිෆයි වෙන්න එපා. වචනේ ගැන හරි වැදගත්. ආමේන්. එනිසා සනේවන්තේ සමහරක් ටෙලිනාට්‍ය ඔබට බලන්න බෑ. දැන් කියන ඔක්කොම ටෙලිනාට්‍යනේ උන් බදිනවා ඊළඟ මාසෙක ආයි විකසාද වෙනවා. ඊළඟ ආයි කඩෙන් බඩු කියනවා. කඩෙන් බඩු කියනවා. නේ? බලන්න කොයි දරාව. බලන්න දෙයක්වත් නැත්නම් ගමන ක්‍රිකට් මැච් එකක් බලන්න. තවමත් තියෙන. වොයිස් බලන්න වොයිස් නේ සංගීතය. ඊළඟ ඩාන්සින් බලන්න. මේක බලන්න. අරව බලන්න බා. ඔය කතා කරලා නැහැ. අය කරේද? අර කතාව වාගේ ජීවිතේ වාගේ නේද ප්‍රකාශ වෙන්නේ නැහැ. හරි කතාවක්ද ඉස්සරහට ඩිනාස්ටි කියලා. ඩයිනාස්ටි ඩිනාස්ටි ඇචලා. නේ? මොනේ ඇචලා? අචලා දානවා. නියාමනය කරන්න ගෙදර ඕනෝනේ බලන්න දෙන්න එපා. නේද? සමහර එක ටීවී බලන් ඉන්නකොට ඊට පස්සේ ගෑස් කුස්සිය රැවල ගෑස් බෝතලේ දුස්සන් ගිහින්. එන්නාරි පරිස්සම් වෙන වචන ගැන ඔබ පරිස්සම් වෙන්න ඕන. තව මොනවද තියෙන්නේ? ආමේන් හලෙලූයා. එහෙනම් අපි මොනවද කතා කරන්න ඕනේ? අපි මොනවද කතා කරන්න ඕනේ? 4:29 එපිස. Let no corrupt word proceed out of your mouth, but what is good for necessary edification, that it may impart grace to hearers. And do not grieve the Holy Spirit, by whom you were sealed for the day of redemption. 29:30 එපිස 4 කවුද කියන ප්‍රදීප් කියන? කිසි දූෂිත වචනයක් ඔබේ කටින් පිට වෙන්න ඉඩ නැර. ආමෙන්. අසන්නන්ගේ වර්ධනය සඳහා අවස්ථාව චුද්ධ මනහර වචන කතා කරන්න. දැන් මම කතා කරනකොට අසන්නන්ට මොනවද වෙනවද ප්‍රයෝජනවත්. ඕල් වර්ධනය වෙන්න ඕනේ. කොයි පැත්තටද? යේසුස් වහන්සේගේ ස්වරූපය. මනහර වචන, අලංකාර වචන. බලන්න අපිට හොඳ දේවල් කතා කරන්න පුළුවන්. සුමින්දුව හරියට. නේද? හරි මහතයි සුමින්ද. නේද? මට වඩා අද හරි ලස්සනට හඳන් ඇවිල්ලා තිබුණා බලන්න ෂර්ට් එක ලස්සන නේද? ਉਹ පරිත්‍යාගශීලී මිනිස්සෙක් නේද? වපොණ්ඩේ කැපුණා තවත් ටිකක් ලස්සනයි. නේද? රවුලේ මොණ්ඩේ කැපුණා බොහොම හොඳයි. ඒක මට හැගෙනවා. එහෙම කිව්වම මට තරහක් ඇති වෙනවද? නෑ නේ ආදරයක් ඇති වෙන්නේ. නොනවත් කියන්නේ නෑ මට. මේවා කියලා උට හැගෙනවා. නේ අපි හම්බුනාම අපි ගැන කතා කරමු. නේ අපි අඩුපාඩු හදාගන්න අපි කතා කරන්නේ කොහොමද කෙවෙන්නේ? මෙයා උදේ පාන්දර ගිය දාවේ
අටට නුවර ඉඳලා ගෙදරට ඊයේ ගියේ 9ට වගේ ගියා ලොකු වැඩ කොටසක් කළා. වා මම හිතුවා හොඳට ගොරගොර ඉඳී ඇති කියලා. නමුත් ඔහු ඉඳාගත්තේ නැහැ නැගිටින්න බැරි නිසා ගැලීම සභාවට ආවා. දැන් කැපවීම. ඒක හරි වටිනවා. ඒ දැනන්ස සුති වේවා. ඒක අපේ දැනන්ස ආශිර්වාද කරනවා. නේද? ඔය ඇවිල්ලා ඔගේ කොටස කරා ඉස්සර කෙවින්නේ අපිට අල්ල ගන්නවා. සමහරක් කළා දැන් ඔහු පරිවර්තනය වෙනවා. හොඳ දෙයක්. ඒ වගේ බොහෝ දේවල් අපිට කියන්න පුළුවන් නේ. ක්‍රිස්තුවා නීට්ටේ වාන ඔය අපේ ක්‍රිස් එකක් තියෙනවා. එහෙම බයන් කරනවා කවදාවත් වෙන්නේ. වයිෆ්ද මයි ගෝඩ්. ඔන්න භාර්යාවරුනේ පුරුෂයෝ ඉන්න නේද? හොඳ ආදර්ශයක් ඕන. අයන් කරන්නේ වගේ. ෂා. රෙන්සි කන්දේ. මම ෆස්ට් ටයිම් දැක්කේ අපේ ක්‍රිස් එක. ඒක ඔක දැකලා තියෙනවද? ආ වගේ තියෙනවානේ. ෆා. සුමින්ද ටිකක් තියෙනවා. ක්‍රිස් සුමින්ද වහන්ටලා මම සුමින්දගේ ශරීරයේ ප්‍රමාණය කින්දා ශරීරයට නැත්නම් නේද? බලන්න කොච්චර හොඳ දේවල් තියෙනවද? අපිට කතා කරමු. මේ අජුලයි මොන්නේ ලස්සන බලන්න. චාලට් සහෝදරිය අදනේ හොඳ බ්ලවුස් එක ලස්සන බ්ලවුස් එක බොත්ත හැමතැනම මේක තියෙනවා. යහපත් දේ කෙනෙක් ගොඩනගන දේ නේද? නේද? ඔයගොල්ලන් කියනවා පාස්ටර් පොන්නේ කපන ගන්න තවත් හොඳයි කියලා. මම තව කෙනෙක් ගොඩනගන දෙයක් කියන්න පුළුවන්. සමහරක් අය මට කියනවා මේ මට කෙනෙක් කිව්වා රතු පාට අඳින්න එපා කියලා. රතු පාට සමහරක් හැඳුම් මම නැන්දන් යනකොට මට කියනවා පාස්ටර් මේක ගැලපෙන්නේ නැහැ මේක අඳින්න එපා කියලා. හොඳයි. ඒක කියන්නේ අපි කතා කරමු. ඒ ගොඩනැගෙමු. මේක තමයි අපේ කැඳවීම. හලෙලූයා. මේක හරි වැදගත්. ඒ වගේ ආපත් දේ කතා කරමු. හලෙලූයා. අපිට හැදෙන්න කීවේ කියලා මගේ අපිට හැදෙන්න ගොඩාක් දේ තියෙනවා කියලා. හලෙලූයා. කවුද ඔබට සඳහා උදව් කරන්නේ ඉන්නේ? දෙවියන් වහන්සේ ඉන්නවා සුදාගෙන තවද? ළඟ ඉන්න අපේ සහෝදරයා. ආමෙන්. හලෙලූයා. තව කෙනෙක් ගොඩනගන්නෙක් වෙන්න. හලෙලූයා. ඔබේ වචන වලින් තමයි දෙවියන් වහන්සේට පුළුවන් කෙනෙක් ගොඩනගන්න. හලෙලූයා. හොඳට මතක තියාගන්න. දෙවියන් වහන්සේ පාවිච්චි කරන්න තව කෙනෙක් ගොඩනගන්න කොහොමද? වචන. ඔබේ වචන. ඔබේ වචන වැරදුනොත් ගොඩනැගීමක් වෙන්නේ මොනවද වෙන්නේ? විනාශය. ඒකින් නම් දෙවියන් වහන්සේ තරම් මේ වචන ගැන දැඩි ලෙස කතා කරද්දී මෙන්න ඔබගේ දේව රාජ්‍ය ස්ථානයේ පවහින් වෙන්න පුළුවන්. එනිසා ඔබ සැලකිලිමත් වෙන්න. එළිදා දොරවහන්. හලෙලූයා. රසල් එළිදා දොරවහන් තවදෙන්නේ. ඥානුත් දැන් ඒ වගේ කරනවා. ෂිට්. නේ? අපි ලැජ්ජයි. නේ? මම දැක්කා. නෑ අතර. සෝදන්නේ නැහැ බා. අතර මම දාන වීඩියෝ අත් බලන්නේ නැහැ. නෑ කියලා. කට්ටිය දාන්නේ. ඔබේ ජීවිතේ කවුද ඉන්නවද? දෙවියන් වහන්සේ. ඒ වගේ ඔබේ ජීවිතේ යේසුස් වහන්සේ ඔබේ ජීවිතේ ඉන්න මේ සභාවේ ඉන්නයි. මට කෙනෙක් කිව්වා නේද? හොඳම සන්ඩේ ස්කූල් එක අපේ සභාවේ ළමයින් කොහෙද තියෙන්නේ? ගායත්‍රි. හොඳම සන්ඩේ ස්කූල් එක තියෙන්නේ කොහෙද? ගෙදරද ඊට පස්සේ සභාවේ. මම බ්ලෙසිං කියලා එනවා CTS එකේ අඩුම වයසෙන් BTS එකකට එක්කන අඩුම වයසෙන් දැන් MA එක කරනවා. අඩුම වයසෙන් PhD එකක් කරලා අවුරුදු මම දැන් 25ක් වගේ. ඉතින් ඔහු දැක්කම ඇත්තටම මම හරිම ආසයි. මම දන්නේ මම හරි පුදුමයි. මේ වගේ කෙනෙක් ඉන්නවද කියලා හිතා ගන්න බෑ. ඕනම ඉන්ස්ට්‍රුමන්ට් එකක් ඔබට වාදනය කිරීමේ හැකියාව තියෙනවා. හොඳට දේශනා කරන්න පුළුවන්. ඔය ඉංග්‍රීසියෙන් දේශනා කරනවා පරිවර්තනය කරන්නත් බෑ ඒතරම් වේගවත්. ජාත්‍යන්තරයේ තලයේ සිටින මිනිස්සෙක්. ඔහුගේ හැම සබ්ජෙක්ට් එකකම A+ තමයි හොඳට ලැබෙන්නේ. අසයින්මන්ට්ස් එක මාරේ වුණුමයි. යෝගේ නෙමෙයි. මම වගේ නෙමෙයි. අසයින්මන්ට් ඉවර කරනකොට කෝඩ් කරනවා ප්‍රසිද්ධායකේ කොටේෂන් දාලා කම්ප්ලීට් හරිම ලස්සන. දාන්න පැහැදින් මට හංගුණා ඔහු අනුගමනය කරන්න මට දැන් වෙලා නැහැ. ඒ තරම් ආදර්ශමත් මිනිස්සෙක්. මම දැක්කා ඒ වගේ ආදර්ශයක් අපි වෙන්න ඕන. ඔය කතා කරන්නේ මේ ලස්සන වචන. ඉතින් ඔහු ඇත්තටම CTS එකේ තරුණයෝ ඔව රෝල් මොඩලයක් කරගෙන තියෙනවා. ඒ තරයට ඔබ එන්න ඕනේ. අපි වැදගත්.
ඔහුගේ සාමාන්‍ය හැටිත් එහෙමයි. ඔහුට Facebook account එකක් තිබුණේ නැහැ. ඔහුගේ තාත්තා කියනකම් අවසර දෙනකම්. අවුරුදු 20 පැනනට පස්සේ තමයි ඔහුට Facebook account එකක් තියන්න අවසර ලැබුණේ පියාගේ. ඒතරම් කීකුරු ළමයි. දෙමාපියන්. ඔහු ෆෝන් එකක් පාවිච්චි කරේ නැහැ. ඔහුගේ තාත්තගේ අවසර ලැබෙන දවසට. ඔහු ඒකට විරුද්ධව කැලේ ගැස්සුනේ නැහැ. එහෙනම් ඔහු CTS එකට එන්නේ බොහෝ නිකායන් වලින් අය. එයා අතරේ ඔහු ආදර්ශමත් චරිතයක් වෙලා තිබෙනවා. ඉතින් මම ඔබ දැක්කම මට හිතුණා මේ වගේ පුතෙක් හිටියා නම් කියලා. මම හැම තාත්තා කෙනෙක්ම කැමති පුතෙක් ඒ වගේ වෙනවා. හැම අම්මා කෙනෙක් කැමති පුතෙක් ඒ වගේ වෙනවා. ඇයි ඒක හේතුව? ඒ වගේ නෑ මම නම් දැකලා නෑ. අතන මට හරි වෙලා. ආමේ දේවක චරිතයක් ඔබ වෙන්න ඕන. ඒ වචනේ හරි වැදගත්. ඒ නිසා ඔබ කතා කරන මනහර වචන. ඊට පස්සේ මොනවද කියන්නේ? ප්‍රදී පිතාත්මයන් වහන්සේට දුක් නොදෙන්න. මන්ද විදීමේ දවසට සූදානමක් වශයෙන් ඔබ ලබා ඇති සහතිකේ මුද්‍රාව උන්වහන්සේය. සුදාගන වහන්සේ තමයි විදීමේ දවස එනකන් ඔබගේ සීල් එක. ඔබගේ ස්ථිර වෙන සුදාගන වහන්සේ ඔබ තුල ඉතිසීම. එතන කියනවා දුක් දෙන්න එපා උන්වහන්සේ. උන්වහන්සේ දුක් දෙන එක ක්‍රමයක් මොකද්ද? අපේ නේද වැරදි වචන. ඒ නිසා තමයි ඕන් තුලින් සුදාගන ක්‍රියාත්මක වෙන්න බැරි. හරි වැදගත්. ඒ නිසා ඔබේ වචන ගැන ඔබ පරිස්සම් වෙන්න. Engage your mind before opening your mouth. එතකොට හිතලා බලන්න කතා. ආමෙන්. ඔබට වගකීමක් තිබෙනවා. කෙනෙකුට ළඟ. ව්‍යවස්ථාව සම්පූර්ණ කරන්න ඔබ මොනවද කරන්න ඕනේ? ව්‍යවස්ථාව සම්පූර්ණ කරන්න ඔබ මොනවද කරන්න ඕනේ? අපි අද ඒ වචනයක් කිව්වා. නේද? අමෙන්ඩයි සඳුනි. මතකද? ව්‍යවස්ථාව සම්පූර්ණ කරන්න මොනවද ඔබ කරන්න ඕනේ? මතකද? රෝම 5:8ද? 8:5ද? හා? 13:8. මොනවද කියන්නේ? රෝම 13:8. නෑ. 13:8. මොනවද? විවස්ථාව සම්පූර්ණ කරන්න මොනවද කරන්න ඕනේ? කාර්ද? එකිනෙක කාර්ද? එතන වචනයක් තියෙනවා. තව වචනයක් තියෙනවා. අසල්වැසියාට. දැන් ඔබ අසල්වැසියෝ දෙන්න කවුද? මේ වෙලාව. කවුද ළඟින් දෙන්න? මේ පැත්තෙන්. කෙවින් මේ පැත්තෙන්. තාටිය වටේ බැලුවා. කවුද දෙන්නේ? අසල්වැසියාට ප්‍රේම කිරීම. ඔයාගේ අසල්වැසියෝ කවුද? මේ වෙලාවේ. කවුද? නම දෙයක් කියන්න. තාලක් තියෙනවා. ප්‍රදීප. තේන්න අසල්වැසියෝ. තෝනිගේ අසල්වැසියා කවුද මේ වෙලාවේ? ශාන්ත. ශාන්තගේ අසල්වැසියෝ දෙන්නේ කවුද මේ වෙලාවේ? අනිත් අසල්වැසියෝ දෙන්නේ. දෙපැත්තේ කවුද? නම දන්නවද? ලක්ෂ්මිකා සිස්ටර් සහ ටෝනියනිකා. හරි වැදගත්. ඔබ නම් දැනගන්න ඕනේ. හරි වැදගත්. මොහොත ප්‍රේම කිරීම මොකක්ද සමාන කරන්නේ? ව්‍යවස්ථාව සම්පූර්ණ කරන්නේ. ව්‍යවස්ථාව කියලා මෙතන කතා කරනවා දසම. බලන්න. අසලස ප්‍රේම කිරීම තුන. මේ ප්‍රේම කරනවා කියන්නේ මොකක්ද? අසලස ප්‍රේම කිරීම කියන්නේ අදහස මොකක්ද? මම අසල්වැසියාට ප්‍රේම කරනවා කියලා කියන්නේ ඔහුගේ සුබ සාධනය උදෙසා කැපවීම. අසල්වැසියාට ප්‍රේම කරනවා කියලා කියන්නේ ඔහුගේ සුබ සාධනය උදෙසා කැපවීම. හරිද? ඔහුගේ සුබ සාධනය උදෙසා මම කැප වෙලා. ඒ වගේම ඔබ ඒක කරන්න ඕනේ. හැම කිතුරේකම වගකීම ඒකයි. කොච්චර ලස්සන ලෝකයක් නිර්මාණය වෙයිද? දැන් අපි අසල්වැසියෝ කවුද අසලා? ගෙදර අසල්වැසියෝ.
මම නෙමෙයි. මේ ගෙවල් එහා පැත්තේ ඉන්නේ කවුද? සමන් අයියා ඉන්න උඩ පැත්තේ. මෙහා පැත්තේ ඉන්න පෙරේරා සිස්ටර් පෙරේරා ඉන්න. එහා පැත්තේ ඉන්න බද්ද රංජිත් ආපහු. දැන් සමන් අයියා කොහෙද යනවා නම් එයාලා ලස්සන බලු දෙන්නෙක් කියන එක උසයි මම හිතන්නේ. ඌ හිට ගත්තා මට වඩා උසයි. ඔව් මොකද මන් දුන්නේ නම. ඒක කොහෙද යනකොට මට තාම කාලේ දෙලා කැම ටිකක් දාන්න පුළුවන් දෙයක් කියලා අනේ ඒක කැම හදලා යන්නේ මම සුවා. මේ මම කරනවා මොන අපට කරන්න උදව් කරන්න පුළුවන් අවස්ථාව. ඒ නිසා මම තාමත් ආදරෙන් ආසාවෙන් කරනවා. මේ වගේ අවස්ථා ඔබ කරනවා. වැසල් වාසින් හරියට. ඒ ඔබ කරන හැම වෙලාවෙම සෙනෙහවන්ත ඔබට බෑවීමක් තිබෙනවා. හැබැයි ඒක හැම වෙලාවෙම ඔබ දන්නේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරගන්න. එක නීතිඥවරයෙක් ආවා. හalleluya. නේද? එක නීතිඥවරයෙක් ආවා. අපි ලූක් පොතට යනවා දැන්. එක නීතිඥවරයෙක් ආවා. යේසුස් වහන්සේ ළඟට. හැබැයි ලොකු ප්‍රශ්නයක්. අපි හුඟක් වැඩිපුරම ඉගෙන ගන්න සෙනසුරාදා 8ට. 8 ඉඳලා අපි නේද? කට්ටිය එකතු වුණාම අපි බොහෝ දේවල් ඉගෙන ගන්නවා. බොහෝ දේවල් අපි ඉගෙන ගන්නවා. සමහරකට කාලය යනවා තේරෙන්නේ නැහැ. නේද? ප්‍රොටෝකෝල් ගාටි බලන්නේ අස්පන් පහක් වෙන්නේ කියලා. නේද? ප්‍රභාවය වර්ණ නැති ප්‍රභාවය කියන්නේ ප්‍රභාවය වර්ණ නැති ප්‍රේෂාන් පහක් වෙන්නේ කියලා. නේද? මලිය නැහැ. සාන්තිවල අපි ඉවර කරනවා දහම. හැබැයි ඒගොල්ලෝ යන්නේ නැහැ. 25 වෙනි පදේ කියන ලූක් 10. ලූක් 10:25 කියනවා. And behold, a certain lawyer stood up and tested him, saying, Teacher, what shall I do to inherit eternal life? නීතිඥවරයෙක්, hallelujah, නීතිඥවර මේ ස්ථානයේ බිහිවෙන්න ඕනේ. hallelujah, නීතිඥවර කැවෙන්න ඕනේ යේසුස් වහන්සේගේ නාමයෙන්. hallelujah. ආත්මික කිතුරුවෙක් නීතිඥවරයෙක් වුණා මොන සේවයක් කරන්න පුළුවන්ද මේ දේශයේ ජනතාව? කල්පනා කරලා බලන්න. මෙතන ගුරුවරු බිහිවෙන්න ඕනේ. විදුහල්පතිවරු බිහිවෙන්න ඕනේ අපේ තරුණ පරම්පරාව තුළ. ආමෙන්. කොච්චර බලපෑමක් කරන්න පුළුවන්. කල්පනා කරලා බලන්න. නේද? ඊට ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්න අහන්න හේතුව මොකද්ද? ඇයි ආ ප්‍රශ්න අහන්නේ? ඉගෙන ගන්නද? එයා ප්‍රශ්න අහුවේ ඉගෙන ගන්නද? එයා ප්‍රශ්න අහුවේ ඉගෙන ගන්නද? ඇයි යේසුස් වහන්සේ ප්‍රශ්න අහන්නේ? පරීක්ෂා. යේසුස් වහන්සේ පරීක්ෂා කරා. ඉගෙන ගන්න නෙමෙයි. ඒ නිසා අහන හැම ප්‍රශ්නෙටම පිළිතුරු දෙන්න යන්න එපා. ඒකේද සමහර මිනිස්සු ප්‍රශ්න අහන්නේ ඉගෙන ගන්න අරමුණින් නෙමෙයි. ඔබ අමාරුවේ දාන අරමුණේ. ඒ නිසා පරිස්සම් වෙන්න. හැම ප්‍රශ්නෙටම පිළිතුරු දෙන්න යන්න එපා. හැබැයි මේ ප්‍රශ්නේ යේසුස් වහන්සේගේ. යේසුස් වහන්සේ දන්නා මේ ප්‍රශ්නේ අහන්නේ ඇයි කියලා. එහෙනම් උන්වහන්සේට ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ප්‍රශ්නයක් ආවේ කොහොමද? සදාකාල ජීවය ලබන්න මම මැරෙන්න පස්සේ ජීවනය ලබන්න මම මොනවද කරන්න ඕනේ? He said to him, O කිව්වා උන්වහන්සේට. උන්වහන්සේ කියනවා what is written in the law? What is your reading of it? මොනවාද විවස්ථා ලියා තිබෙන ඔබ කොහොමද ඒක කියවන්නේ? අර්ථකථනය කරන්නේ තේරුම් ගන්නේ කොහොමද? 27 වෙනි පදේ මොනවද කියන්නේ? ඔව් දෙනවා ලස්සන උත්තරයක්. කියන්න බලන්න තදී උත්තරේ. ඔහු උත්තර දෙමි නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු වීර්යයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවියන් ස්වාමීන් වහන්සේට නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරන්නයි කිව්වේ. දෙවියන් වහන්සේ ඔබ ප්‍රේම කරන්නේ කොහොමද? කොහොමද ප්‍රේම කරන්න ඕනද කියන දේ? නුඹට මේ ඕකේ. ඔව්. මොකද? මුළු හෘදේ. හලෝ දෙවියන් ප්‍රේම කරන්නේ කොහොමද ඔබ? මුළු හෘදේ. භාගයට හෘදෙන් නෙමෙයි. මුළු හෘදේ. ඊට පස්සේ මුළු ආත්මය. ඊට පස්සේ මුළු ශක්තිය. තවත් තියෙනවද? මුළු බුද්ධිය. දෙවියන් වහන්සේ ඔබ ප්‍රේම කරන්න ඕන ඔබගේ සම්පූර්ණත්වය. හරි වැදගත්. ජීවිතයේ දැනතරමට උන්වහන්සේ ප්‍රේම කරන්න පුළුවන්. හරිම වැදගත්. ඊට පස්සේ මොනවද කියන්නේ? අන්තිමට ඒක ඉවර ගන්න කොහොමද?
නුඹට ප්‍රේම කරන්නා නුඹේ අසල්වැසියාට ඔව්. ඉංග්‍රීසි බයිබලයේ තියෙන එක මම කියනවා. You shall love the Lord your God with all your heart. ඔබ දෙවියන්ට ප්‍රේම කරන විදිහ මුළු හදවතෙන්. With all your soul. ඔබගේ මුළු ප්‍රාණය. With all your strength. ඔබගේ මුළු ශක්තිය. And with all your mind. ඔබගේ මුළු බුද්ධිය. ඊට පස්සේ කියන්නේ and your neighbor. කියන්න කොහොමද? And your neighbor as yourself. And your neighbor as yourself. මම දෙවියන්ට මුළු බුද්ධිය, දෙවියන්ට මුළු ශක්තිය, දෙවියන්ට මුළු හෘදය, දෙවියන්ට මුළු ආත්මයෙන්, ප්‍රාණයෙන් ප්‍රේම කරනවා. ඊට පස්සේ එහෙමම කියනවා and to your neighbor as yourself. දැන් ඔබ කී දෙනෙක් ඔබගේ නිවසේ අසල්වාසීන්ගේ නම් දන්නවද? ඒගොල්ලන්ගේ උපන්දින දන්නවද? ඒගොල්ලන්ගේ විවාහ සංවත්සර දන්නවද? ඒගොල්ලන්ට තෑග්ගක් කවද්ද යවුවේ අන්තිමට? එයාලගේ උපන්දිනේ ඕගොල්ලන්ට සමනන්න හිතුනේ කවද්ද අන්තිමට? එයාලට සුබ පතන්න ඔබට කවද්ද හිතුනේ? ඒගොල්ලන්ට ගිහිල්ලා ඒගොල්ලන්ගේ ගැටලුව ප්‍රශ්නයක් වලදී එයාට උපකාරයක් වෙන්න ඔබට කවද්ද හිතුනේ? ඔබට හම්බුණා නේද බුරුංගා මල්ලා? ඔබ කවද අන්තිමට බුරුං කටයක් ගිහලා උන්ට දුන්නේ? ඕන එක බෙදාගත්තේ. කතා කරලා බලන්න. කොච්චර මේ තත්ත්වය තුළ ඊට පස්සේ දෙන්නේ. මේක තමයි ඔබ මගේ කැඳවීම. දෙවියන්ස් දෙලෙස ප්‍රේම කරන මිනිසයා අනිවාර්යයෙන් මොකද වෙන්නේ? මේ ඊළඟ කොටස කරනවා. කොටස වෙන්නේ නැත්නම් සෙනෙහවත්ය. ඔබගේ මගේ ජීවිතයේ ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. පළවෙනි දේ තිබිලා දෙවෙනි දේ නැති වෙන්න බෑ. පළවෙනි දේ තිබෙනවා නම් මොකද වෙන්නේ? දෙවෙනි තිබීම වෙනවා. දෙවෙනි නැත්තම් සෙනෙහවත්ය. පළවෙනි තැන ප්‍රශ්නයක් තිබෙනවා. මේ සබරවට එන්නේ. ඔබ අසල්වැසියා ගැන ඔබට හැඟෙන්නේ නැත්තම්, ඔබ අසල්වැසියා ගැන ඔබට හිතෙන්නේ නැත්තම් සෙනෙහවත්ය ඔබ මුළු බුද්ධිය, මුළු ශක්තිය, මුළු ආත්මය නේද? මුළු හදවතෙන් දෙවියන්ට ප්‍රේම කරනවා කියලා හිතන්න එපා. ඒක එහෙම වෙලා නැහැ. එනිසා ඔබ මා වෙනස් වෙන්න. ආමෙන්. ඔබ කවද්ද දැන් මෙතනනේ ශාන්තව හැම කෙනාගේම නම් දැනගන්න. සබහා. හරිද? ඔබ සභාවට එනකොට තවත් කෙනෙක් ධෛර්යමත් කරන්න එනවා. ඔබ සභාවට එනකොට කෙනෙක් ගැන යාඥා කරලා වචනයක් අරගෙන එනවා. ඔබ සභාවට එනකොට නේද ආත්මික කවියක් ගීතයක් ගාන නේ. කෙවින් ඔබ යහපත් ඔබ බලවා සමිඳුන් ඔබ තුල සිටින නිසා. කොයි කියන්නේ? එපිස පොතේ තියෙනවා නේද? ඔබ රැස් වෙන කාල ධර්ම වාක්‍යයක් නේද? ආත්මික කවියක්. මේ ආත්මික ගීතිකාවක් රැගෙන එන්න කාටද? ගායන පිරිස. ඒක හරි වැදගත් නේද? නේද? එපිස පහේ සඳහන් කරනවා. therefore මෙතන කියන මම කියන්නේ ඒක. හලෙලුයා. දානවැද කියනවා. therefore do not be unwise but understand what the will of the Lord is. පහේ 10 කියලා කියනවා. ඔබ දෙවියන්ගේ කැමැත්ත දැනගන්න ඕනේ. ඔබ අඥානයක් වෙන්න එපා. and do not be drunk with wine. wine වලින් ඔබ නේද මොනවාද අපේ අය වයින් බොන්නේ නැහැ නේද? ප්‍රශ්නයක් නැහැ. නේද? වයින් වලින් නේද? වයින් බොන්නේ පාළු නේද? පරිදි. වයින් බොනා නේද? වයින් එකක් නේද? ෆැමිලි වයින් කියලා තියෙනවා. ඒකත් බොන්න එපා. ඒක එච්චර හම්බුනොත් ටිකක් බොන්න හැබැයි වැටෙන්න බොන්න එපා. හලෙලුයා. මම බොන්න උඩ අවසර දෙනවනේ මේ. ආයෙ කියනවා බොන්න අවසර දෙනවා නෙමෙයි බොන්න ධෛර්යමත් දෙනවා කරනවා නෙමෙයි. හලෙලුයා. Speaking to one another in psalms and hymns and spiritual songs, sing and making melody in your heart to the Lord. හරි වැදගත්. ඔබ අනුමනුෂ්‍යර කතා කරන්නේ කොහොමද? ආත්මික කවි වලින් ආත්මික ගීතිකා වලින්. නේද? අනිත් එක ධර්ම ධෛර්යවත් කරන්න ඔබ කතා කරන්න ඕනේ.
දැන් මේ මිනිස්යාට කිව්වම අසල්වාසියා ගැන කල්පනා කරන්න එලෙස ප්‍රේම කරන්න කියලා. දැන් 29 වෙනි පදයේ ප්‍රශ්නයක් තවත් දාන්න. Luke 10:29 right? But he wanted to justify himself. දැන් උඩ මේ වචනේ කිව්වා මොකද උනේ? දේශනාත්මක පිළිතුර. ඔව් ඇහුවා. සදාකාල ජීවන ලබන්න මොනවද කරන්න ඕනේ කියලා. ඒතකොට දේශනාත්මක උත්තරයක් දුන්නා. ඒ උත්තරය ඇහුවා මොනවද උනේ? ඔයගොල්ලෝ මට කියන්න. මොනවද උනේ? අකිල මොනවද උනේ? ඒ වචනේ ඇහුවා. පිළිතුර ඇහුවා මොකද උනේ? දේශනාත්මක පිළිතුර ලැබුණා මොකට මොනවද උනේ? මොනවද උනේ? තරහක් ආවා. තව මොනවද උනේ? මොනවද උනේ මෙන්ට? ප්‍රශ්නේ මොකද උනේ? මොනවද? අයිකේ. ඔර උත්තර දෙන්න බැරි වුණා. ඔකට මොකද උනේ? ඔව් ආන ඊළඟ ප්‍රශ්නේ තේරෙනවා උඩ යමක් වුණා කියලා. මොනවද දෙයක් උනේ? හා? කේන්ද්‍රය ගියා අම්මා. මොකද නැහැ කියන්නේ. බල බයිබලේ මුන්නතෝ කියනවා. කේන්ද්‍රය ගියා භාවනා දුන්නේ. යාට වැදුණා එක. ඔක්කර වැදුණා. යා නේද? යාට ඒක ෆුල් අප්සෙට් වුණා. නේද? යා හිතුවේ නෑ මේව දෙයක්. අයි දනසේ දුන්නේ උත්තරය යාගේ හදවත බල. එයාගේ මොකක්ද ප්‍රශ්නේ? එයාගේ මොකක්ද ප්‍රශ්නේ? සදාකාල ජීවන ලබන්න මම මොනවද කරේ උත්තර කියලා. හැබැයි ඒ සඳහන් දුන්න උත්තරේ. ව්‍යවස්ථාව ඔබ දන්නවද? ඒක කොහොම තේරුම් ගන්න තියෙන්නේ කියලා. දෙනවා උත්තරයක්. ඒක ගැලපෙන්නේ නෑ වගේ. ඒ සඳහන් වෙලා උත්තර දුන්නේ යාගේ හදවතේ ස්වභාවයට. ඒකේ හදවතේ ස්වභාවයට ඒ සඳහන් උත්තර දුන්නා. ඒ නිසා මුදුනේ යාට වැදුණා. ඇයි වැදුනේ? ඒ ස්වභාවයෙන් හරියට ඒ සඳහන් වදින්න බැරි නිසා. වැදුනේ යා මොකද උනේ? දැන් යා උත්තර දෙනවා. But he wanted to justify himself. ඔව් හරි කියලා ඔප්පු කරන්න. ඔව් සාධාරණීය කරන්න ඕනේ වුණා. දැක්කද? දෙවනාද දුන්නා කෙලින්ම නොකවුට් එකක් ටන්දා. මොකද උනේ වැදුනේ යාම වැටෙන්නේ කී. ඉතින් අල්ලගෙන කරන්නේ නෑ. මම හරියට හිතගෙන ඉන්නේ. කියලා ඔය කියන්න පටන් ගත්තා. ඔය කියනවා But he wanted to justify himself. Who is my neighbor? ඔය ප්‍රශ්න ගන්නවා යේසුස්වන්සේගේ. කවුද මගේ අසල්වාසියා? ඒකේ යේසුස්වන්සේ ගන්නවද? දාර්ශනිකවෝ නේද? යේසුයි කවුද මගේ අසල්වාසියා කියන්නේ? දැන් නැත්තද? යේසුස් දන්නවගේ ජීවිතේ. ඔව් අසල්වාසියාව සලකුණු නැති මිනිස්සෙක්. ඔව් අසල්වාසියාව තුට්ටුවට දැනගත නැති මිනිස්සෙක්. ඔව් ඉතින් හිටියේ නේද? දෙවියන්වහන්සේත් එක්ක අතව හරි දැස සිටිනවා කියලා. හා යේසුස් එක්ක නොකවුට් එකක් දුන්නේ ගාම දුන්නේ. අදගෙන වැටෙන්න ගියා මිනිහා නැගිටලා ගියා. දැන් අහන කවුද මගේ අසල්වාසියා ඔබ කියන්නේ? යේසුස් කතන්දරයක් කියනවා. මොකද ඒ කතන්දරය නම? යහපත් සමාරියාගේ දැන් කියවගෙන යන යේසුස් යවුට පිළිතුරු දෙන්නේ කතන්දරයකින්. දැන් කියවන මම ප්‍රතිමාර්ථක 30. යේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මෙසේ වදාළසේක. එක් මිනිසෙක් ජෙරුසලමෙන් ජෙරිකෝ බලා යද්දී සොර මුලකට අසු විය. සොරු ඔහුගේ වස්ත්‍ර පැහැරගෙන ඔහුට තලා බෙදා ඔහු අඩපණ කොට දමා යන්නට ගියහ. ඒ අතර එක් පූජකයෙක් අහඹෙන් ඒ මග යනුයේය. ඔහු දැක පාරේ අනෙක් පැත්තෙන් ගියේය. දැක්කද? මිනිස්සෙක් යනවා ගමනක් ඔහු විනාශ වෙනවා. ඔහු විනාශ කරනවා. ඔහු ඇවිල්ලා ගහලා කරලානේ පැත්තක දාලා යනවා. කවුද එන්නේ එතනේ? පූජකයෙක් යනවා. පූජකයා මොනවද කරන්නේ? අහක බලන්නේ. දැක්කේ නෑ වගේ යනවා. ඊට පස්සේ එසේම ලෙවියෙක් දෙතන්ට පැමිණ පූජ මේ දේව මාලිගාවේ පූජකයාට උදව් කරන මිනිස්සයා. එයා යනවා. මොකද වෙන්නේ? පාරේ අනිත් පැත්තෙන් ගියේ. විනි අනිත් පැත්තෙන් යනවා. ඊට පස්සේ එහෙත් ඒ මගින් ගමන්ගත් එක් සමාරිය ජාතික මිනිසෙක් ඔහු උන් තැනට આવුත් ඔහු දැක අනුකම්පා උපදවා ඔහු වෙතට ගොස් තෙල් හා මිදිවස ගල්වා තුවාල බැඳ තමාගේම මුඛයා පිට හිඳුවා තානායමට ගෙන ගොස් ඔහු බලාගත්තේය. පසුවදා ඔහු රිදීකාසි දෙකක් ගෙන තානායම්කාරයට දී "මොහු බලා ගන්න. මෙයට වැඩියෙන් ඔබ වියදම් කරන යම් තරමක් ඇද්ද? නැවත ආවිත මා ඔබට ගෙවන්නෙමි" කීය.
ඉදින් සොරුන් අතට අසු වූ ඒ තැනැත්තාට මෙකී තිදෙනාගෙන් අසල්වාසියා වූයේ කවරෙක්ද කියා ඔබ සිතන්නේද? ඔහුට දයාව දැක් වූ තැනැත්තායයි විනයදායයක් කීය. ඔබත් දොස් එසේම කරන්නයි යේසුස් වහන්සේ ඔබට වදාළසේ. ආමෙන්. හලෙලූයා. ඔබ තේරුම් ගන්න ඕනේ. හලෙලූයා. සමාරිය කියලා කියන සමාරිය මනුෂ්‍යයන්ගේ දෙවුරු සැලකුවේ බල්ලෝ කියන සුනඛයෝ. ඕන සම කිසි සම්බන්ධකමක් තිබුණේ නැහැ. ඉදෙවරු ඕන යන පාරේවත් ගියේ නැහැ. ඕන යන පාරේවත් යන්න කැමති නැහැ. ඕන මිනිස්සු කළා ඕන දාලා තිබුණේ නේද පහත් જાතියක් කියලා. මොකද ස්වාමීන් වහන්සේ මොකද කියන්නේ? පූජකවරු ඔබ බැලුවේ නැහැ. ලෙවිවරු ඒ මිනිස්සයා දිහා බැලුවේ නැහැ. නමුත් කවුද ඒ මිනිස්සයාට ඔබ බලාගත්තේ වෙලා සමාධි මිනිස්සයා. දැන් යාළුවා කියන්නේ මොකක්ද? ඔබත් එවැනි මිනිස්සෙක්. ඔබට ප්‍රේම කරන අසල්වාසියට මොනවද වෙන්නේ? සමහරවිට මොනවද වියදම් වුනේ? ඔබ කල්පනා කරන්න. ඔහු යන ගමන උඩ යන්න පුළුවන් වුණාද? දැන් ඔහුගේ ෂෙඩියුල් එක එහෙම වුණාද? ඔහුට සිදු වුණා බහැලා ඇවිල්ලා මේ මිනිස්සයාගේ ලේ ටික ගාගන්න. මේ මිනිස්සයා කුණු ටික ඇඟේ ගාගන්න. සමහරක කැමති අත්වල මඩ ගාගන්න. දේව සේවය කරන්න බෑ අත්වල මඩ ගාගන්න නැතුව. මම තෙරේසා කියනවා තෙරේසා මොහොතේ කිව්වා ඔබට මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න බැරි නම් සේවය කරන්න එපා. ඇන්ඩ්‍රු මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න බැරි නම් සේවය කරන්න එපා. ඊට පස්සේ මේ මිනිස්සයා වරගත්තා. කවුද ගමනේ මේ ලේ වැගිරිච්ච මිනිස්සෙක්ව තමන්ගේ වෙසල් එකේ දාගෙන යනවා. කනවානේ වදා. මේ මිනිස්සයා වරගෙන ගියා. ගිහිල්ලා බලා ගන්න කියලා. නේද උපස්ථාන කරලා අවශ්‍ය කරන මුදල එයා ගෙවලා. කිව්වම ආයෙනවා. මෙයාට ඊට වඩා විදවක් වුණා ඒකත් දරන්න මම කැමතියි. මෙන්න මේක තමයි අසල්වාසියට ප්‍රේම කරනවා කියන්නේ. ආමෙන්. මේ තරඟ ඔබ මායිට මේක තමයි දේවාංශ බලාපොරොත්තු වෙන්නේ. අපිට පුළුවන් විදිහට මඟ පෙන්වීම තියෙන විදිහට හරියට. පටන් ගන්න අපි කෙනෙක්ව ධෛර්යමත් කරගන්න. පටන් ගන්න කෙනෙක්ව සමසලා. පටන් ගන්න කෙනෙක්ට යහපත් වචන කියලා. අපිට ඕන තරම් යහපත් තියෙනවා. කවිතක ඕන තරම් යහපත් දේවල් තියෙනවා. හැබැයි ඊට වඩා හොඳ යහපත් දේ තියෙනවා යේසුස් වහන්සේ නිසා. අපි යහපත් දේ උඩ ආදරෙන් කියනවා. යහපත් දේ ගැන වර්ණනා කරනවා. ඔබ ධෛර්යමත් කරනවා පිළිස. හැමෝම කැමති ධෛර්යමත් වෙන්න. හැමෝම කැමති. බල්ලගේ ඔළුව අත ගන්න මොකද වෙන්නේ? බල්ලගේ ඔළුව අත ගන්න මොකද වෙන්නේ? නැට්ටවන්න. ඔය බින්නනේ දාන සෙල්ල. පූසාගේ ඔළුව අත ගන්න මොකද වෙන්නේ? පූසාගේ ළඟ ඇතුළෙන් තමයි සද්දයක් දාන ටිකක් කියලා කියනවා. නේ? සද්දයක් දාන. උන්ට තේරෙන ආන්දරය. හලෙලූයා මනුෂ්‍යයන්ට අපි ආදරය විදා ගන්නවා. ඒ ධෛර්යමත් කරා. ඒ යහපත් වචන කියන්නේ උන්ගේ අනුපාඩුව පෙන්නා දෙන්න ආදරය. ප්‍රේමයෙන් සම්පූර්ණ දෙන්න. ඒක නවත්තන්න එපා. ඒ අපි ඕනේ සම්පූර්ණ මනුස්සයෙක් වුණා. ආමෙන්. අසල්වාසියට ප්‍රේම කරා. මේ අවස්ථාව සම්පූර්ණ වෙනවා. ඔබේ ජීවිතයේ යේසුස් වහන්සේගේ බලය නැත්නම් මේ නිසා. ඔබේ ජීවිතයේ යේසුස් වහන්සේගේ මඟ පෙන්වන්නේ නැත්නම් මේ නිසා. ඔබේ ජීවිතයේ යේසුස් වහන්සේගේ ක්‍රියාවලිය අඩුවෙන් මේ නිසා. මාස්ක මට ප්‍රේම කරන තා අසල්වාසියට ලෙසෝ ප්‍රේම. ආමෙන්. අපි අසල්වාසීව විශ්මිත කරමු මේ අවුරුද්දේ. ඔබේ ආහාර ගෙවල් දෙන මිනිස්සුම පුදුමයට පත් කරා. ඒ මිනිස්සු ගැලවීමට ඇවිල්ලා නැත්නම් මේ නිසා. ඒගොල්ලෝ දැකලා නැහැ ඔබ තුලේ සැබෑ ප්‍රේමය. ආමෙන්. ඒක බලන්න මේ ප්‍රඥාවන්ත මේ දෙකලා. හalleluya. අභියෝගයක් අපි ගන්න. හalleluya. අපේ දැන් මේ සභාවේ අසල්වාසී කවුද? මම මෙතන ආව ගමන් මම කල්පනා කරන සමස්තර බාධකයක් වෙන්න බෑ. හalleluya. මේ කඩවල වලට බාධා වාහන නවත්තන්න නැහැ. පරිස්සමෙන් අපි නවත්තා. ඇයි ඒගොල්ලන්ගේ කර්මාන්තය ඒගොල්ලෝ කරන්නේ? ඒගොල්ලෝ දැනෙන්න ඕනේ අපි ඒගොල්ලෝ ගැන සලකනවා කියලා. අපි වාහන පාක් කරන විදිය තුලින් ඒගොල්ලෝ දැනගන්න යනවා අපි ඕක ගැන සිතනවද නැද්ද කියලා. මම ඒ ගැන හරියට පරිස්සම්. ඒගොල්ලෝ දැනගන්න එහෙම. ඒගොල්ලන් යහපත් වචන කොහොමද සමාන? කොහොමද අඳුරන්නේ? අපි දැනගන්න. ඒගොල්ලෝ දකින්න ඕනේ යේසුස් වහන්සේ අපේ වචන වල.
අපි ගැන සලකන මනුස්සයෝ. අපි ගැන හිතනවා හරි අමුතුයි වෙනස් මේ මිනිස්සු. ඒක ජෙනුයින්ලි අපතුලින් එන්න ඕනේ. ආමෙන්. ඒ වුණොත් තමයි උන් දකින්නේ යේසුස් වහන්සේ. නැත්නම් යේසුස් වහන්සේ ආලවත් නැහැ. ඒගොල්ලෝ යන මාත්‍ර යේසුස් වහන්සේ ගැන දේශනා කරන්නේ. නමුත් ඔබ කොලේ යේසුස් වහන්සේ අපි නැගිටි මොකද කරන්නේ? ඔබ අසනීප වුණාම ඔබ බලන්නේ නැහැ අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඔබ අසන්න වෙච්ච වෙලාවක ඔබ කෙනෙක් ආව කවදාවත් අමතක වෙන්නේ නැහැ. එයා හිතාව අපිට ඔබ අඳුම තැන ඉන්නකොට නේද? ඔබ නේද වැටින තැනලා ඉන්නකොට ඔබ ළඟට එන අය තමයි නියම මිනිස්සු. ආමෙන්. ආමෙන්. එනිසා ඔබ එවැනි මිනිස්සෙක් මුළු ශක්තියම මුළු බුද්ධියම මුළු හදවතින්ම නේද? සම්ලාස ප්‍රේම කරන්නේ බවට අපේ. කියන්නේ අද දවසේ ගැන අපි ස්තුතිවන්ත කරන මේ ඔබගේ ආනන්ද සෙනඟ මේ ශාස්ත්‍රී ස්වාමීනි ඔබ වහන්සේගේ වචනය ස්වාමීනි වචනය තුල ස්වාමීනි පරිවර්තනයක් ගෙනල්ලා ලෝකයට බලපෑමක් ඇති කරන්න සලස්වු මනව. ස්වාමීනි හැම කෙනාටම අපගේ අසරණවාසීන් ගැන ස්වාමීනි වග කියන ජීවිතයක් ජීවත් වෙන්න අපිට උපකාර කරන්න. මෙන්න අපි ඔබගේ හස්තය අපි සිල්දනා බාර වෙන ඔබ ඇසලා Jesus Kristus වහන්සේගේ නාමයෙන් ආමේන්. ඔබ දේශ පිහිට. හලෙලූයා.